උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය නිශාන්ති සල්පිටිකෝරාල. මෙරට දැවැන්තම ජල සම්පාදන යෝජනා ක්‍රමය අද ජනතා අයිතියට. විගමනික ශ්‍රී ලාංකිකයන් සැබවින්ම රටට ශක්තියක් බව අගමැතිවරයා කියයි. ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට මැද පෙරදිග හා ආසියානු රටවල් සූදානම්. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම මේ අවස්ථාවේ ජනතාවගෙන් ඉටුවිය යුතු ප්‍රධානතම කාර්යභාරය බව සෞඛ්‍යාංශ අවධාරණය කරයි. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා. ගුරු සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගයේ කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට මග හෙළි කරන බවට චෝදනා. අභියෝග ජයගත හැකි තරුණ පරපුරක් බිහි කිරීමේ නව වැඩපිළිවෙලක්. සුවසැරිය ගිලන් රථ සේවාව සිය 5 වන සංවත්සරය සමරයි. උතුරු හා දකුණු කොරියා අතර දුරකථන සබඳතා යළි ස්ථාපිත කෙරේ. ඉන්දු ශ්‍රී ලංකා දෙවන පන්දුවර 2020 තරගය අද. ඔලිම්පික් පදක්කම් සටහනේ ජපානය තවමත් පෙරමුණේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මෙරට දැවැන්තම ජල සම්පාදන යෝජනා ක්‍රමය වන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරෙයි. වැය කර ඇති මුදල රුපියල් කෝටි 3100කි. එමගින් නව ජල සම්බන්ධතා 90000ක් සැපීම ඉලක්කයයි. ප්‍රතිලාභ හිමි වන පවුල් සංඛ්‍යාව 3,50,000කි. පිරිසිදු පානීය ජලය නොමැතිවීමෙන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටි මාතලේ, රත්තොට, යටවත්ත, උකුවෙල, පල්ලෙපොළ, අඹන්ගඟ කෝරළේ සහ නාවුල යන ප්‍රදේශවල ජනතාවට ඉන් සෙත සැලසේ. අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දරද්දී විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය ආරම්භ කෙරිනි. සියලු ජල සම්පාදන ව්‍යාපෘති ඉදිකර අවසන් වීමෙන් පසුව මාතලේ දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය ජල ආවරණය 30% සිට 90% දක්වා ඉහළ නැන්වීමට හැකි බව ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමති වාසුදේව නානයක්කාර මහතා කියයි. මෙම ජල යෝජනා ක්‍රමය යටතේ ලග්ගල හා විල්ගමුව ජල යෝජනා ක්‍රමයේද දැන් ඉදිකරමින් පවතී. වසර අවසන් වන විට ඒවා ජනතා අයිතියට පැවරීම ඉලක්කයයි. විගමනික ශ්‍රී ලාංකිකයන් සැබවින්ම රටට ශක්තියක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියයි. රටට විදේශ විනිමය උපයා දෙන විගමනික ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් යුතුයකම් ඉටු කළ යුතුය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නොවන්නට රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් සපයන්නේ විගමනික සේවකයින් බව අගමැතිවරයා පෙන්වා දෙයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කුරුණෑගල ප්‍රාදේශීය කොන්සියුල කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අර්ලේගා මන්දිරයේ සිට අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ සජීවීව සම්බන්ධ වෙමින් ඔහු එම කරුණු සඳහන් කළේය. කුරුණෑගල පරිවාස ගොඩනැගිල්ලේ ස්ථාපිත කළ එම කාර්යාලය විවෘත කිරීමේ සමරු ඵලකය විවෘත කළේ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතායි. ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද එම අවස්ථාවට එක් විය. සියක් නගර සංවර්ධන ජාතික වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිරියාල මැතුරන කොට්ටාසේ හිරිපිටිය නගරයෙන් ඊයේ ආරම්භ විය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි සමාරම්භක උත්සවයටද වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය. එහිදී අගමැතිවරයා කළ කතාව මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව සිංහල ස්වදේශීය සේවාව සහ සියලු ප්‍රාදේශීය සේවා ඔස්සේ ප්‍රචාරය කෙරේ. මැද පෙරදිග සහ ආසියානු රටවල රාජ්‍ය තාන්ත්‍රිකයෝ රැසක් ඇමති බැසිල් රාජපක්ෂ මහතා හමු වෙති. මුදල් අමාත්‍යංශයේදී ඊයේ එම හමුව සිදුවිය. ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගන්නා ආකාරය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව එහිදී සාකච්ඡා කෙරිණි. ඇමති බැසිල් රාජපක්ෂ මහතා එහිදී පැවසුවේ කලාපීය සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය සුහදතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවීමෙන් කටයුතු කරන බවයි.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ 4% ආර්ථික වර්ධන වේගය වෙත ළඟාවීමට ශ්‍රී ලංකාවට හැකියවීම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ මහ කොමසාරිස්වරයා ප්‍රසාදය පළ කළේය. පාකිස්තාන වැඩබලන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා ප්‍රකාශ කළේ මෙරට සත්ත්ව පාලනයට ග්‍රාමීය මට්ටමින් ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ පහසුකම් සැපීමට පාකිස්තාන රජය ක්‍රියා කරන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉන්නත් කරන වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට ඉන්නත් ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවද සෞදි අරාබි තානාපතිවරයා එහිදී පැවසීය. කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්තා විය හැකි බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියයි. ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලස අනුගමනය කිරීම මේ අවස්ථාවේ ජනතාවගෙන් ඉටුවිය යුතු ප්‍රධානතම කාර්යභාරය බව ඔහු අවධාරණය කරයි. මේ අතර ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසන්නේ කොරෝනා වෛරසයට එරෙහි එන්නත් කරන වැඩසටහන වේගවත් කර ඇති බවයි. විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා ඉන්නත් නිෂ්පාදනය කරන රටවල් වලට රාජ්‍ය නායකතුමන්ලට කතා කරලා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ කටයුතු කරලා එතුමා මේ රට සමහර අවස්ථාවලදී එන්නත් කරණයේ ප්‍රමුඛතාවය ගත්ත තුන්වෙනි රට බවට ශ්‍රී ලංකාවපත් වුණා. සමහර අවස්ථාවලදී ඊටත් ඉස්සරහට ගියා. ඉතින් අපේ රට ඊටාම වේගයෙන් අපේ රටේ ජනතාව මරණයෙන් මුදවා ගැනීම සඳහා කටයුතු කරන්නට අපිට ලැබුණා. අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල 100% එන්නත් කරන්නට තමයි මේ සයිනෝෆාම් මාත්‍රා මිලියන 1.6 පාවිච්චි කරන්නේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ගුරු විදුහල්පති වැටුප් විෂමතාව සහ ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා පැවැත්වෙන ඇමති මණ්ඩල රැස්වීමෙන් පසුව ප්‍රකාශයට පත් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියයි. ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවේදී ඔහු ඒ බව සඳහන් කළේය. ඒ අනුව ලබන සඳුදා සිට සේවය කිරීමට සූදානම් වන්නයි අගමැතිවරයා එම සංගම්වලට දැනුම් දුන්නේය. වසර 24ක් පුරා තම ගැටලුවලට සාධාරණ විසඳුමක් නොලැබුණු බව සංගම් නියෝජිතයෝ පැවසූහ. වැටුප් විෂමතාව අවම කිරීම සඳහා සුබෝධනී වාර්තාව අනුව ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නයි ඔවුහු ඉල්ලා සිටියහ. කෙසේ වුවත් සාකච්ඡාවෙන් පසු ලංකා ගුරු සේවා සංගමේ සභාපති ජෝෂප් ස්ටාලින් මහතා පැවසුවේ සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වීම නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි. විසඳුම් ලැබෙන තෙක් ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව සිදු කරන බවද ඔහු සඳහන් කළේය. ගුරු සංගම් ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් කොවිඩ් වෛරසය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි. එම උද්ඝෝෂණ සැබවින්ම නිරෝධායන නීති උල්ලංඝනය කිරීමකි. ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගවල යම් සාධාරණයක් පැවතියද වසංගත තත්ත්වයක් පවතින මෙවැනි කාලවකවානුවක මහජන ඒකරාශී වීම අනුමත කළ නොහැකිය. ජාතික ගුවන්විදුලිය කළ විමසීමකදී ඒ පිළිබඳව කරුණු දැක්වූ උපුල් රෝහණ මහතා. වෘත්තීය සංගම් වල උද්ඝෝෂණ රාශියක් බිම් මට්ටමේ බොහෝ නගර ආශ්‍රිතව දකිනවා. අපිත් යම් අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා රාජකාරී කිරීමේදී. ඔවුන්ගේ වෘත්තීය සමිති ඉල්ලීම් සහ වෘත්තීය සමිති කේවල් කිරීමේ බලය භාවිතා කිරීමට අපි ගරු කරනවා. නමුත් අපි ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමත් එක්කම ලංකාවේ මේ වෙද්දී පවතින ඉතාමත්ම අවදානම් තැනක මේ උද්ඝෝෂණ වලට සහභාගී වෙච්ච පිරිස් ආසාත්‍ය බවට වාර්තා වීමේ අවදානමක් ජනතාවගේ මරණය සහ රෝගී වීම සම්බන්ධව තීරණාත්මක මොහොතක් හින්දා ඒ ගැන අවධානය යොමු කරලා මේක ජය ගැනීම සඳහා සියලුම දෙනා දේශපාලන පක්ෂ සහ වෘත්තීය කණ්ඩායම් සහයෝගය දෙන්න. සම්ප්‍රදායෙන් බැහැරට ගොස් අනාගත අභියෝගවලට මුහුණ දිය හැකි තරුණ පරපුරක් බිහි කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා කියයි. ඒ සඳහා තරුණ තරුණියන් සවි බල ගන්වා ඔවුන් ජාත්‍යන්තර තලයට යොමු කිරීම අරමුණයි. විදේශ රැකියා ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමේ හා වාර්ෂික නව ව්‍යවසායකින් 5000ක් බිහි කිරීමේ වැඩසටහන් දැනටමත් ආරම්භ කර තිබේ. ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කර සභාපතිවරයා. ජාතික තරුණ සේවා සභාව වැනි ආයතනයක් තුළින් ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයට වෙච්ච සේවාව තවත් වැඩි දියුණු කළ යුතුයි. අපි
අපි සියලු දෙනාම එකතු වෙලා යන්න ඕන ගමනක් මේ. ඉතින් මම ඉතාමත් සතුටු වුණා දෙවනි වතාවටත් අපිව සහකරුවෙක් වශයෙන් ජාතික තරුණ සේවා සභාව නම් කිරීම ගැන. මොකද මෙතන විශේෂත්වය මම දකින්නේ අපේ යෞවන සම්මාන උළෙල තියෙනවා. හැබැයි ඒ යෞවන සම්මාන උළෙලට එහා ගියපු වෙනස් වූ තරුණ කණ්ඩායමක් ඇගීමට ලක්වීමට කෙරෙන ව්‍යාපෘතියක් තමයි මේ NG Awards කියන්නේ. ඒ වගේම ජාතික තරුණ සේවා සභාව යෞවන සමාජ සම්මේලනයත් තරුණ පාර්ලිමේන්තුවත් එක්ව මේ රටේ තරුණ ජනගහනයෙන් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් අපිත් එක්ක යුව සම්බන්ධ වෙලා ඉන්නවා. පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 7ක් මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ විශේෂ කාරක සභාව හමුවට කැඳවා තිබේ. එමෙති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරුවේ රැස් වේ. ලිබරල් පක්ෂය, අකිල ඉලංගේ ද්‍රවිඩ මහා සභාව, දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂය, සිංහල දීප ජාතික පෙරමුණ සහ සමන්තුව සක්චි පක්ෂය සහභාගිත්වය මෙවන විට ස්ථිර කර තිබේ. මව්බිම ජනතා පක්ෂය හා එක්සත් සාම සන්ධානය තම සහභාගිත්වය මෙතෙක් තහවුරු කර නොමැත. දිවුලපිටිය, පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොරෝනා පොකුරු වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,91,474 දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයෝ 1,688 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පසුගිය අඟහරුවාදා තහවුරු කළ කොරෝනා මරණ 48ක් ඊයේ වාර්තා විය. වයස අවුරුදු 60 සහ ඊට වැඩි මරණ 38ක් ඒ අතර වේ. වයස අවුරුදු 30ත් 59ත් අතර මරණ සංඛ්‍යාව 9කි. වයස අවුරුදු 30ට අඩු එක් මරණයක් වාර්තා වී තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. 19.90 සුවසරිය ගිලන් රථ සේවාව අද සිය 5 වන සංවත්සරය සමරයි. ඒ නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරන ඇමති පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය විශිෂ්ට වූ රෝගී සත්කාර සේවාවක් සපයන වඩාත් සංවිධානාත්මක සුව සේවාව සුවසරිය බව අවිවාදයෙන් පිළිගත යුතු බව අවධාරණය කරයි. මෙරට ගිලන් රථ සේවාවලින් සිදුවන්නේ රෝහලක සිට තවත් රෝහලකට රෝගීන් රැගෙන යාමයි. එහෙත් සුවසරිය නිවසේ සිට රෝහලට රෝගීන් රැගෙන යාමට පහසුකම් සැලසීම සුවිශේෂී වෙයි. විශේෂතම කාරණය වන්නේ එය මුළුමනින්ම නොමිලේ සපයන සේවාවක් වීමයි. නිවසේදී අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගියෙකු විනාඩි 12ක් වැනි කෙටි කාලයක් තුළදී රෝහලකට රැගෙන යාමට සුවසරිය කණ්ඩායම කැප වී සිටිති. දිනකට එම සේවාවට ලැබෙන ඇමතුම් සංඛ්‍යාව 5000 ඉක්මවයි. දිනකට රෝගීන් රෝහල්ගත කිරීම 1000 ඉක්මවා තිබේ. එහි කාර්ය මණ්ඩලය 1394කි, ගිලන් රථ 297කි. එහි ධාරිතාව ඉහළ නැන්වීමට ජනාධිපති තුමාගේ අවධානය යොමු වී ඇති අතර ගිලන් රථ 112ක් ඊට එක් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි සෞඛ්‍ය ඇමතිනිය කියයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩලීමේ සටනේදී සුවසරියෙන් ඉටු කාර්යභාරය සුවිශේෂී වූ බවද ඇය සඳහන් කළාය. මේ අතර සුවසරිය ගිලන් රථ සේවාව ආරම්භ කිරීමට මූලික වී ක්‍රියා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම සේවාව මෙම තත්ත්වයට ගැනීමට අප කැප වූ එහි කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාට තම ආචාර්ය පිරිනමන බවයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. කොළොන්න ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් බෝවිටිය වැව සිට ගල්තැන්න හරහා කෑල්ල මන්සන්දිය දක්වා මාර්ගය කිසිදු පිළිසකර කිරීමට ලක් නොකිරීම හේතුවෙන් වනගත වෙමින් හා සෝදාපාලුවට ලක්වමින් පවතින බව ප්‍රදේශවාසීහු කියති. බෝවිටිය වැව මුගුණු ගැන්න, ගලින් තැන්න, තැන්න පිට ආදී ගොවි ගම්මානවලට යාමට ඇති එකම මාර්ගය මෙයයි. එහි දුර කිලෝමීටර 8කි. මෙම මාර්ගය පිළිසකර කර දෙන්නයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. කොළොන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි, මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. වසරකට පමණ පසුව උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර දුරකථන සබඳතා යළි ස්ථාපිත කෙරෙයි.
දෙරට අතර ශබ්දතා ඉහළ නැන්වීම එහි අරමුණයි. පසුගිය අප්‍රේල් මාසයේ සිට දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් මහතා හා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මහතා අතර ලිපි රැසක් හුවමාරු විය. දුරකථන ශබ්දතා යළි ස්ථාපිත කෙරුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. දුරකථන ශබ්දතා ස්ථාපිත කිරීමත් සමග දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ සංහිඳියාව වර්ධනය වනු ඇතැයි අනාවැකි පළව තිබෙයි. ග්‍රීසියේ ඇතැන්ස් අගනුවරට උතුරින් පිහිටි ප්‍රදේශයේ ලැව්ගිනි හටගනී. ගිනි නිවන හමුදාව ගින්න මැඩ පැවැත්වුවද ඒ වන විට නිවාස රැසක් දැඩි විනාශයට ලක්ව තිබිණි. පවතින අධික උෂ්ණත්වය ලැව්ගිනි හට ගැනීමට මුල් විය. ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශීය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 40 දක්වා හෙළ යනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. මේ කාලයේ ග්‍රීසියේ ලැව්ගිනි හට ගැනීම සාමාන්‍ය සිද්ධියකි. ඉතාලිය සහ ස්පාඤ්ඤයෙන්ද ලැව්ගිනි වාර්තා වේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. රජයේ දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරන වාරේ සෞභාග්‍ය වැඩසටහනට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් පැරණි වැව් 6ක් සංවර්ධන කටයුතු දැන් ක්‍රියාත්මකයි. රොන්මඩ පිරියතේවායේ වේලි සහ ඇල මාර්ග පිළිසකර කිරීම සිදුවෙයි. එම වැව් යටතේ පවතින කෘෂිකාර්මික මාර්ග සියල්ලද පිළිසකර කෙරේ. එම වැව්වල ජලයෙන් වීගොවිතැන් කරන සමස්ත බිම් ප්‍රමාණය හෙක්ටයාර 600 ඉක්මවයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරේවල තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් තොරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර දෙවන පන්දුවාර 2020 ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. තරගය රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතයි. 1-0 ලෙස ඉන්දිය කණ්ඩායම පන්දුවාර 2020 තරගාවලියේ ඉදිරියෙන් සිටී. ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණේ සිටින්නේ ජපානයයි. රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 5ක් ජපානයේ මේ වන විට හිමි කරගෙන සිටී. රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 7ක් සහ ලෝකඩ පදක්කම් 8ක් තමන් සතු කරගන්මින් ඇමරිකාව දෙවන ස්ථානයේ පසු වෙයි. රන් පදක්කම් 9ක්, රිදී පදක්කම් 5ක් සහ ලෝකඩ පදක්කම් 7කට හිමිකම් කියන චීනයට හිමි වැත්තේ 3 වන ස්ථානයයි. මේ වන විට රටවල් 23ක් රන් පදක්කම් දිනාගෙන තිබේ. කුමන හෝ පදක්කමක් දිනාගෙන ඇති රටවල් සංඛ්‍යාව 52කි. ලබන මාසයේ කෙන්යාවේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මල්ල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට කොළඹ ලුම්බිනි විද්‍යාලයේ මේධානි ජයමාන ක්‍රීඩිකාව සමත් වෙයි. ඇය මීටර 100 ධාවනී සව්ව තප්පර 11.85කින් නිම කරමින් එම අවස්ථාව උදා කරගත්තාය. තේරීම් තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්විනි. මේධානි ජයමාන මීටර 200 ධාවනී සව්වෙන්ද ලෝක කනිෂ්ඨ මල්ල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටී. මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ කෞශල්‍ය ගම්පහ සිරිකුරුස බාලිකා විද්‍යාලයේ ශානිකා ලක්ෂානි හා වලල රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ තරුෂි කරුණාරත්නද ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටිති. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව සුවිශේෂී මාර්ගගත ලීසින් ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කරයි. ලබන සිකුරාදා පැවැත්වෙන නම් කර ඇත්තේ DFCC ලීසින් ෆ්ලෑෂ් ප්‍රමෝ යනුවෙනි. පැය 24කට සීමාවන එම වැඩසටහනින් පවතින ලීසින් අනුපාතවලට වඩා 0.5ක් අඩුවෙන් ගනුදෙනුකරුවන්ට ලීසින් පහසුකම් ලැබීමේ අවස්ථාව උදා වෙයි. ඒ අනුව වාර්ෂික පොලි අනුපාතය 8.5 සිට ඉහළට ලීසින් පහසුකම් ලබා ගැනීමට ඔවුන්ට හැකි වෙයි.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay මුදල් හුමාරු බිල්පත් ගෙවීම ප්‍රීලෝඩ් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම ලංකා QR ආදී සේවාවන් රසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න කොන්දේසි සහිතයි ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න වලව මිටියාවතේ ගොවීහු කෙසෙල් අලවියෙන් ඉහළ ආදායමක් ලබති. පසුගිය කාලයේ තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව වගාකරුවෝ කෙසෙල් වගාවෙන් ඉවත් වූහ. එහෙත් මේ වන විට පිටපළාත්වලින් ජංගම ව්‍යාපාරිකයින් වෙළඳපළට පැමිණීම හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා අලෙවි පහසුකම් සැලසී ඇතැයි අප වලව වාර්තාකරු කියයි. මේ වන විට ඇඹුල් කෙසෙල් කිලෝවක මිල රුපියල් 30ත් 40ත් අතර මට්ටමක පවතී. සූරියවැව බරව කුඹුක ඇඹිලිපිටිය මයුරපුර මහගම හා හත්පෝරුව වෙළඳපළවල කෙසෙල් අලෙවිය බහුලව සිදුවේ. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමුව පළාතේත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. මීළඟට දවසේ සටහන. ජාතික ආරක්ෂාව තහවුරු කළ රටක් 2015 බාරගත් යහපාන් රජය එම ආරක්ෂාව රැකගත නොහැකිව පාස්කු ප්‍රහාරයේ සිදුවන තෙක් බලා සිටියා. එම රජය යටතේ ප්‍රහාරයට සම්බන්ධ කිසිදු සැකකරුවෙකුට නඩුවක් පැවරීමට පවා නොහැකි වුණා. ඒත් ඔවුන් අද නඩු ප්‍රමාදය ගැන කතා කරයි. විපක්ෂයට අවශ්‍ය වී තිබෙන්නේ කඩිනමින් නඩු පැවරීම සිදු කර එහි යම්කිසි අඩුපාඩුවක් තුලින් මෙම ප්‍රහාරයේ වගකීම පැහැර යහපාලන රජයේ බලවතුන්ට චෝදනාවලින් ගැලවී යාමට මඟ පෑදීමයි. නඩු පැවරීම යනු වෙළඳ සැලකින් වෙළඳ භාණ්ඩයක් පිළිදී ගන්නවා හා සමාන දෙයක් නොවේ. එය ප්‍රායෝගිකව බාරදුර දෙකි. අපරාධකරු නීතියෙන් බේරුණහොත් ඒ වගකීම දැරිය යුත්තේ නීතිපතිවරයාට. ඒත් එවැන්නක් වීමට ඉඩ නොතබා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පාස්කු නඩුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විශ්ලේෂණය කැපවීම අප්‍රමාණය. සාක්ෂි 21000ක් සැකකරුවන් 725 දෙනෙක් සහිතව මෙම නඩුව මෙහෙයවීම ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට කියවෙන විශාලතම නඩු විභාගය වේ. එහිදී කිසිදු අපරාධකරුවෙකුට නීතියෙන් බේරී යාමට ඉඩ නොතිබීම නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වගකීමයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට පෙර යලි සිරස්තල. මෙරට දැවැන්තම ජල සම්පාදන යෝජනා ක්‍රමය අද ජනතා අයිතියට. විගමනික ශ්‍රී ලාංකිකයන් සැබවින්ම රටට ශක්තියක් බව අගමැතිවරයා කියයි. ශ්‍රී ලංකාව සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට මැද පෙරදිග හා ආසියානු රටවල් සූදානම්.
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම මේ අවස්ථාවේ ජනතාවගෙන් ඉටුවිය යුතු ප්‍රධානතම කාර්යභාරය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සඳුදා. ගුරු සංගම් වෘත්තීය ක්‍රියාමාර්ග කොරෝනා වෛරසයේ ව්‍යාප්තියට මග හෙළි කරන බවට චෝදනා. අභියෝග ජයගත හැකි තරුණ පරපුරක් බිහි කිරීමේ නව වැඩපිළිවෙලක්. සුවසැරිය ගිලන් රථ සේවාව සිය 5 වන සංවත්සරය සමරයි. උතුරු හා දකුණු කොරියා අතර දුරකථන සබඳතා යළි ස්ථාපිත කෙරේ. ඉන්දු ශ්‍රී ලංකා දෙවන පන්දුවාර 2020 තරගය අද. ඔලිම්පික් පදක්කම් සටහනේ ජපානය තවමත් පෙරමුණේ. උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති මින් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය සඳහා පිවිසෙන්න www.slbc.lk වෙබ් අඩවියට.